බලන්න දරුවනේ දැන් අපි මේ බලා සමාන්ත්‍රාස්ත්‍ර ප්‍රමේයෙන් ඉගෙන ගත්ත සමීකරණය සමීකරණය තමයි r සමානයි වර්ගමූල p වර්ග ධන q වර්ග ධන 2pq cos theta ඒ වගේම මේක මට ඕන ලියන්න පුළුවන් r සමානයි r වර්ග සමානයි p වර්ග ධන q වර්ග ධන 2ක් pq cos theta කියලා. ඒ වගේම tan alpha සමානයි q sin theta බෙදීම p ධන q cos theta q sin theta බෙදීම p ධන q cos theta කියලා මට මේක ලියන්න හැකියාවකුත් තියෙනවා. හරි. මේ කෝණය නේ. හරි. එතකොට දැන් දරුවනේ සමහරක් වෙලාවට අපිට මෙන්න මේ මහා කෝණ හරි මහා කෝණ හා සම්බන්ධයෙන් කතා කරන්න වෙනවා. දැන් අපි සුළු කෝණ ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ සුළු කෝණ ටික අපිට අගයන් ටික චුට්ටක් මතක් කරමු. හරි sin cos tan අපිට sin අංශක බිඳුව 30 45 60 මම මේකට තව අලුතෙන් එකතු කරන්න දරුවනේ චුට්ටක් 90ත් අනුවයි right අපි sin අංශක බිඳුවේ අගය ගත්තොත් බිඳුවයි. එතකොට sin අංශක 30 කියන ගත්තොත් එහෙම මේක වෙනවා sin 30 භාගයක්. sin 45 එකයට මූල 2යි sin 60 අගය මූල 3 2යි මූල 3 බෙදීම 2යි sin 90 අගය 1යි. එතකොට මේ sin අගයන් cos බවට පත් වෙද්දී මෙන්න මේ අගයන් මේ ආකාරයට මාරු වෙනවා. මේ අගය මෙතනට එනවා. මේ අගය මෙතනට එනවා. මේ අගය මෙතනට එනවා. එහෙනම් මේ එකයට මූල දෙක මාරු වෙන්නේ නැහැ. මෙන්න මේ අගය මෙතනට එනවා මූල 3 බෙදීම 2 මේ භාගය මෙතනට යනවා. බලන්න මේ sin 30 කියන්නේ භාගයයි cos 60 කියන්නේ භාගයයි. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි cos 30 කියන්නේ මූල 2 බෙදීම 2යි. අපි කතා කරා sin 90 වරේට θ සමානයි cos θ cos 90 වරේට θ සමානයි sin θ කියලා. එතකොට මෙන්න මෙතන තියෙන අගය
මෙයාගේ මෙතනට එනවා. මේ 90ගේ බිඳුවට එනවා. බිඳුවේගේ 90ට යනවා. එන sin 90 කියන්නේ cos බිඳුව කියන්නේ එකයි. sin බිඳුවේගේ එනවා. මෙන්න මේ cos 90ට cos 90යි කියන්නේ බිඳුවයි. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ tan බිඳුවයි ඒ වගේම මේක බෙදුවට පස්සේ මූල 3යි ඒ වගේම මේක 1යි එකයට මූල 3යි මූල 3යි රයිට් මේක අනන්තයයි මේ ආකාරයට අපිට තියාගන්න පුළුවන් මෙන්න මේ ස්ථාන දෙක හා සම්බන්ධයෙන් විවිධ තර්ක තියෙනවා ඒක නිසා මම මේ දෙක පොඩ්ඩක් මකලා දාන්නම් හේතුව තමයි මේක මම ආයෙ දැන් කියන්න ගියොත් එහෙම මේකට පැටලිලි සහගතයක් විශාල සංඛ්‍යාවක් තියෙනවා tan 30 එකයට මූල 3යි tan 45 එකයි tan 60 රයිට් මූල 3යි දැන් මේ තියෙන්නේ sin cos tan ගේ මූලිකා කියන්නේ දැන් අපිට පේනවා sin උනත් cos උනත් tan උනත් අපිට මේ ඕනෑම ස්ථානයකදී මෙයාලගේ අගයන් ධන සංඛ්‍යා sin cos tan වල අගයන් අන්තිම උත්තරේ පුතේ ධන සංඛ්‍යා හැබැයි අපි ගත්තොත් එහෙම යම්කිසි හේකින් මෙන්න මෙහෙම අපි ගමු මෙන්න මෙහෙම ඛණ්ඩාංක තලය හරි මෙහෙම ඛණ්ඩාංක තලය ගමු මෙන්න මේ ඛණ්ඩාංක තලයේ අපි ගත්තොත් විශේෂයෙන්ම දැන් ඔබට මහා කෝණ ආශ්‍රිත බල සමාන්තරාශ්‍ර ප්‍රමේය ගණනය කිරීම පැහැදිලිව දක්වලා තියෙනවා ඔබගේ විෂය නිර්දේශය තුල. ගුරුවත්පතේ පැහැදිලිව කියනවා මහා කෝණ සඳහා බල සමාන්තරාශ්‍ර ප්‍රමේය යෙදීම් කියලා කෙලින්ම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒක නිසා හැබැයි ඔබට ත්‍රිකෝණමිතියේදී මේ මහා කෝණ උගන්වන්න නැහැ. ඒ නිසා මම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා ඔබට මේ මහා කෝණ හා සම්බන්ධ ගැටලු කතා කරන්න. හරි. දැන් පොතේ මම ගත්තොත් එහෙම මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම බලයක් තියෙනවා. මෙන්න මෙහෙම අක්ෂයක් තියෙනවා. මෙයා තියෙනවා. දැන් මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ තීටා කෝණය සුළු කෝණයක්ද මහා කෝණයක්ද? සුළු කෝණයක්. මෙන්න මේක අංශක 0යි නම් මෙතන අංශක 90යි නම් මෙන්න මේ තීටා කෝණයේ අගය අංශක 0ට වැඩි 90ට වැඩි අඩු වගයක් නේ. මම ගත්තොත් මෙන්න මේ තීටා කෝණය 0ට වැඩි 90ට අඩු වගයක් නේද? එහෙමනම් මම මේක තමයි පළවෙනි අවස්ථාව. හරි මේ අවස්ථාවේදී පුතාලා මම ඔබට පෙන්නවා sin බිඳුවත් 90ත් අතර cos බිඳුවත් 90ත් අතර tan බිඳුවත් 90ත් අතර ලැබෙන සෑම පිළිතුරක්ම ධන. මම මතක තියාගන්නවා එහෙනම් මෙන්න මේ අවස්ථාවේදී මට බිඳුවත් 90ත් අතර sin වලට අන්තිමේට ලැබෙන උත්තරයක් ධන උත්තරයක් cos බිඳුවත් 90ත් අතර මොන කෝණය ගත්තත් ඒත් මට ලැබෙන පිළිතුර ධනාගයක් tan අපි බිඳුවත් 90ත් අතර කුමනාගය ගත්තත් ලැබෙන අන්තිම පිළිතුර ධනාගයක් නේද රයිට් එහෙනම් අපිට කියන්න පුළුවන් මේකෙදි sin cos tan ඔක්කොම ධන දැන් හිතන්න මෙන්න මේක පළවෙනි අවස්ථාව හිතන්න මෙන්න මේ පාදය පළවෙනි අවස්ථාවේ නැතුව මෙයා මෙහෙම ආවා කියලා. ඔන්න මල් ළඟ තියෙනවා එක පාදයක් මෙතන අපි අංශක 0යි කියමු. එහෙනම් මෙතන අංශක 90යි. යම්කිසි කෙනෙක් ඉන්නවා මෙයත් එක්ක මෙන්න මේ ආකාරයට හදනවා.
මේක අංශක 0යි මේක අංශක 90යි මේක අංශක 180යි. එවනම් මෙන්න මෙයාගේ කෝණය අපි ගත්තොත් එහෙම මෙන්න මේ කෝණය අංශක θ කිව්වොත් මෙන්න මේ θ කෝණය මේ ඔබට පේනවා 90ට වැඩි අගයක් 180ට අඩු අගයක්. පැහැදිලිද? මෙන්න මේක අවස්ථාව මම දෙවන අවස්ථාව කියනවා. මේකට අපි කියනවා මේ දෙවන වෘත්තපාදය කියලාත් කියනවා. දෙවන වෘත්තපාදය. රයිට්? දැන් මම මෙන්න මේක ගත්තොත් එහෙම මෙතන ඉඳලා මෙහෙම හැදෙනවා කියන්නේ මේක අංශක 90ට වැඩි 180ට වැඩිය අඩු අවස්ථාවක්. පැහැදිලිනේ? හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ θ කෝණය මේ මෙහෙම තියෙනවා මේක අංශක 90යි මේක අංශක 180යි. පැහැදිලිනේ? හරි. එතකොට මෙන්න මේ කෝණයට අපි කියනවා θ කෝණය කියලා. රයිට්. මේ θ කෝණයේ අගය මට sin අගය පමණක් අන්තිම උත්තරය ලැබෙන්නේ මේ මහා කෝණවල. ඒ කියන්නේ අංශක 90ට වැඩි 180ට වැඩි කෝණවල අඩු කෝණවල 90ට වැඩි 180ත් අතර කෝණවල අන්තිම උත්තරය ලැබෙන්නේ sin නම් ධන cos නම් ඍණ tan නම් ඍණ. මම කොහොම හදලා බැලුවත් අන්තිමේට උත්තරේ බැලුවාම අංශක 90ට වැඩි කෝණයක් 180ට අඩු කෝණයක් නම් මට අන්තිම උත්තරේ ලැබෙන්නේ පුතේ මොනවා කියලාද? sin අගයක් නම් ධන cos නම් ඍණ tan නම් ඍණ. උදාහරණයක් විදිහට මම ගත්තොත් මෙන්න මෙහෙම උදාහරණයක් විදිහට අංශක sin 120 sin අංශක 120 මේ 90ට වැඩි අගයක් 180ට වැඩි අඩු අගයක්. මෙයාගේ අන්තිම උත්තරේ මොකද්ද වෙන්නේ පුතේ මේ? 90ට වැඩි 180ට අඩු sin ලගේ උත්තරය ධන. පැහැදිලිද? රයිට්. මට දෙන cos 135. අංශක 135 කියන්නේ පුතේ 90ට වැඩි 180ට වැඩි අඩු අගයක් නේ. මේ ගානට වැඩි මීට වැඩි අඩු cos අගයක්. කීයද පුතේ මේක කියන්නේ? cos 135 කියන්නේ කීයද? ඍණ අගයක්. ඊළඟට එනවා tan අංශක අපිට දුන්නොත් 150 කියලා. උදාහරණයක් විදිහට tan 150 ගත්තොත් පුතේ මොකද වෙන්නේ? 90ට වැඩි අගයක් 180ට වැඩි අඩු අගයක්. 90ට වැඩි අගයක් 180ට වැඩි අඩු අගයක්. එහෙනම් මොකද්ද වෙන්නේ? ඔව් අපි tan 150 කියලා ගත්තොත් මෙතනට වැඩි මේ අගයට අඩු. ඒ කියන්නේ 90ට වැඩි 180ට අඩු නම් tan ගේ උත්තරේ මොකද පුතේ වෙන්නේ? හරි. එහෙනම් මේක තමයි දෙවෙනි කතන්දරේ. හරි. දැන් අපි ගත්තොත් එහෙම අපි මේ කතාව මතක තියාගන්න කෙටි ක්‍රමයක් තියෙනවා. හරි. අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන ගත්තොත් අංශක 0. මෙතන ගත්තොත් අංශක 90. හරි. මෙතන ගත්තොත් අංශක 180. මෙතන ගත්තොත් අංශක 270. මෙතන ගත්තොත් ආය පාරක් අංශක 360. අංශක 0වත් 90වත් අතර අපි කියන පළවෙනි වෘත්තපාදය. අංශක 0වත් 90වත් අතර පළවෙනි වෘත්තපාදය. අංශක 90ට වැඩි 180ට වැඩි අඩු කට්ටිය. මෙයාට අපි කියන දෙවෙනි වෘත්තපාදය. දෙවෙනි වෘත්තපාදය. 180ට වැඩි 270ට වැඩි අඩු කට්ටිය. මෙයාලට අපි කියන තුන්වෙනි වෘත්තපාදය. 270ට වැඩි 360ට අඩු කට්ටිය මෙයාලා හතරවෙනි වෘත්තපාදය. මේක පළවෙනි වෘත්තපාදය, මේක දෙවෙනි වෘත්තපාදය, මේක තුන්වෙනි වෘත්තපාදය, මේක හතරවෙනි වෘත්තපාදය. මේ පළවෙනි වෘත්තපාදයේදී පුතේ මෙන්න මේ පළවෙනි වෘත්තපාදයේදී all මම මේක මතක තියාගන්න මෙන්න මෙහෙම පොඩි කතාවක්. all Saint Thomas College. all Saint Thomas College. මේක අකුරු හරියද වැරදිද මන් දන්නේ නැහැ. ගණන් ඉංග්‍රීසි පාඩමක් නෙමෙයි නිසා වැරදි නම් හදාගන්න ඈ. right. all Saint Thomas College. මම ලියනවා මෙන්න මේක. මෙහෙම කෙටියට
all St. Thomas College කියලා කියනවා. එහෙම කෙටියට ලියනවා ඈ. all St. Thomas මේ අතර යන්නේ Thomas College. මෙන්න මේ පළවෙනි වෘත්ත පහදේදී. ඒ කියන්නේ පුතාලා අංශක බිඳුවත් 90ත් අතර all sin ගත්තොත් මෙන්න මේ sin ගත්තොත් sin ගේ අන්තිම උත්තරේ ධන sin θ කියලාම ගමු නේද? ධන cos θ ගේ අන්තිම උත්තරේ ධන tan θ ගේ අන්තිම උත්තරේ ධන. ඒ කියන්නේ මේක අංශක බිඳුවට වැඩි 90ට අඩු. අංශක බිඳුවට වැඩි 90ට අඩු ඔක්කොම sin කට්ටිය ධන cos කට්ටියගේ උත්තරේ ධන tan කට්ටියගේ උත්තරේත් ධන all sin St. Thomas College. ඊට පස්සේ මෙතනට આવොත් sin මෙයාගේ sin පමණක් ධන sin පමණක් sin θ පමණක් ධන sin θ පමණක් ධන cos θ ගේ මේ s විතරක් ධන cos θ ගේ ලැබෙන උත්තරය ඍණ tan θ ට ලැබෙන උත්තර ඍණ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අංශක 90ට වැඩි අංශක 180ට අඩු. අංශක 90ට වැඩි 180ට අඩු කට්ටිය ගත්තොත් sin cos tan මේක sin ධන වෙනවා cos tan වලට ලැබෙන උත්තර ඍණ වෙනවා. ඒ කියන්නේ 90ට වැඩි ගාණක් අපි ගත්ත 100 කියන්නකෝ. 100 නම් sin 100 ධන cos 100 ඍණ tan 100 ඍණ. හරි 120 ගමු අපි 90ට වැඩි 180ට වැඩි අඩුයි. එහෙනම් 120 sin 120 ගත්තොත් ධන cos 120 ඍණ tan 120 ඍණ. මෙතනදී පුතේ මොකද වෙන්නේ? හරි. අපි ගත්තොත් මෙතනදී සිද්ධ වෙනවා මේ අංශක 180ට වැඩි නම් 270ට අඩු නම්. right? tan විතරක් දාන්න. ඒ කියන්නේ sin θ ට ලැබෙන උත්තරය ඍණ cos θ ට ලැබෙන උත්තරයත් ඍණ tan θ ට ලැබෙන උත්තරය පමණක් ධන. හරි. Thomas. all St. Thomas. ඒ කියන්නේ මේක අපිට කියන්න පුළුවන් අංශක 180ට වැඩි අංශක 270ට අඩු. 180ට වැඩි 270ට අඩු. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ අවස්ථාව. අංශක 270ට වැඩි 360ට අඩු. අංශක 270ට වැඩි 360ට අඩු. මේ වගේ වෙලාවක අපිට cos විතරක් දාන්න. sin ගියත් ඍණ ධන ඒ කියන්නේ අංශක 270ට වැඩි 360ට වැඩි 360ට අඩු. අගයක් આવොත් ඒ කියන්නේ අංශක නිකන් 300 කියලා හිතන්නකෝ පුතාලා. අංශ 300 ගත්තොත් මේ 270ට වැඩි 360ට වැඩි අඩුයිනේ. cos 300 කියලා ගත්තොත් මේකේ උත්තරේ ධන උත්තරය. sin 300 කියලා ගත්තොත් මේ sin ගේ උත්තරේ ඍණ. tan 300 කියලා ගත්තොත් tan 300 කියපුදී මොකද?
මේ ආකාර තමයි සිද්ධ වෙන්නේ. පැහැදිලි මම හිතන්නේ. right. මේ sin cos tan all St Thomas College 90ට වැඩි 180ට අඩු නම් sin විතරක් දාන cos ඍණ tan වෙන. හරි. දැන් මට මෙන්න මේ අගයන් කියන්න බලන්න අන්තිම උත්තරේ. දැන් අපි ගත්තොත් එහෙම sin අංශක 100 cos අංශක 150 tan අංශක 200 හරි sin අංශක 220 හරි cos අංශක 300 හරි tan අංශක 150 sin අංශක 135 මට මෙන්න මේ වගේ අගයන් ටිකක් තියෙනවා මම මොකද කරන්නේ දැන් මගෙන් අහනවා මේ වගේ අන්තිම උත්තරේ ධනද ඍණද කියලා මේ වගේ අගයන් ටිකක් දීලා මගෙන් අහනවා මෙයාලගේ අන්තිම උත්තර ධනද ඍණද කියලා අපි මොකද කරන්නේ හරි දැන් මේ වගේ අන්තිම උත්තර ධනද ඍණද කියලා අහද්දී අපි කරන වැඩේ තමයි දරුවනේ අපි ගන්නවා මෙන්න මෙහෙම දැන් මෙයාලා අයිති තැන් වල දාමු අපි. බිංදුව 90 180 270 cos 150 නේ cos 150 කියන්නේ 90ට වැඩි 180ට වැඩි අඩු මේ all sin විතරක් දාන්න tan විතරක් දාන්න cos විතරක් දාන්න all St Thomas College cos 150 150 කියන්නේ 90ට වැඩි 180ට අඩු cos 150 මේ හරි tan 200 180ට වැඩි මේ එහෙනම් මේ tan 200 එන්න ඕනේ මෙතනට sin 220 මේකට වැඩි එහෙනම් 180ට වැඩි 270ට වැඩි sin 220 cos 300 270ට වැඩි නේ cos 300 tan 150 ඒ කියන්නේ 90ට වැඩි 180ට වැඩි tan 150 sin 135 sin 135 අය කවුරු හිටියද sin 100 උඩ තිබ්බනේ මෙයාට වැඩි මෙයාට අඩුයි sin 100 පුතා දැන් මේ 90ට වැඩි 180ට අඩු කට්ටිය මෙතන ඉන්නවා 180ට වැඩි 270ට අඩු කට්ටිය මෙතන ඉන්නවා 270ට වැඩි බිංදුවට වැඩි අඩු කට්ටිය මෙතන ඉන්නවා පැහැදිලිද මේ බලන්න මෙයාලා අදාළ වෘත්තපාදය අපි ස්ථානගත කරා. බිංදුව 90 180 270 බිංදුව. හරි මෙතන 360 කියන්න පුළුවන් මට ඈ. බිංදුව මේ පැත්තේ යටිලා 360 කියලා. හරි දැන් මෙන්න මේ පළවෙනි වෘත්තපාදය යම් කිසි කෙනෙක් හිටියා නම් අන්තිම උත්තරේ කොහොමද ධනනේ පුතේ? හරි. දැන් මෙයා මේ දෙවෙනි වෘත්තපාදයට ආවට පස්සේ මේකේ මොකද වෙන්නේ? මේකේ මේ sin sin 100 මේ sin ගියගේ මොකද්ද වෙන්නේ පුතාලා මේ කියලා ධන මේ මෙන්න මේ අතරදී මේ මෙන්න මේ කෑල්ලේදී sin විතරයි නේද ධන එහෙනම් sin ට උත්තර විතරක් ධන අනිත් උත්තර මොකද්ද වෙන්නේ පුතේ මේ මෙතරයි අතර sin ලා විතරක් ධන අනිත් අය ඍණ මෙතරයි අතරදී කවුද ධන පුතේ tan ගේ අන්තිම උත්තරේ විතරක් ධන අනිත් අය ඍණ
මෙතරයි අතරදී කොස්ලා විතරක් ධන අනිත් වෙන කවුරු හරි තිබ්බනම් මොකද වෙන්නේ පුතාලා? වෙන කවුරු හරි තිබ්බනම් අන්තිම උත්තරේ මොකද වෙන්නේ? ඍණ. එහෙනම් යම් කිසි කෝණයක් දුන්නොත් ඒක 0යි 90යි අතර නම් sin උනත් cos උනත් tan උනත් ධන 90ත් 180ත් අතර sin විතරයි ධන. හැබැයි cos tan මොකද වෙන්නේ? ඍණ. මේක තමයි වැදගත්ම අපිට. 180යි 270යි අතර ගත්තොත් එහෙම tan විතරක් ධන අන්තිම උත්තරේ. අනිත් දෙන්නම ඍණ. මේ දෙන්න අතර ඒ කියන්නේ 270ට වැඩි 360 අඩු නම් cos විතරක් ධන අනිත් උත්තර මොනවද වෙන්නේ පුතේ? ඍණ වෙනවා. පැහැදිලි මම හිතන්නේ මෙන්න මේ කියපු දේ. හරි. අපි දැන් බලමු මෙන්න මේ කියපු කාරණාත් එක්ක මෙතන ඔබ කටි තරණක් ගහ ගන්න හැම වෙලාවෙම කොහොමද මෙන්න මේ අගයන් හොයන්න යන්නේ කියන එක අපි ඊළඟ අධ්‍යයනයට යම් බලන්න හැබැයි. දැන් මේවා ගොඩ හොඳට පාඩම් තියෙන්න ඕනේ පුතේ. හරි. right. අපිට දැන් තියෙන්නේ මෙන්න මේ මහා කෝණ හා සම්බන්ධ ගණනය කිරීම. දැන් එහෙනම් sin 120 අගය අන්තිම උත්තරේ මොකද්ද වෙන්න ඕනේ? හරි. මම කිව්වා ඔබට මේක චුට්ටක් නොහුරු නිසා මම මේක විස්තර කර කර යන්නම් පුතේ. හරි. 120යි කියන්නේ 0වත් 90ත් අතර අගයක් නෙවෙයිනේ. මෙතන නෙවෙයිනේ. එහෙනම් මේ 120යි කියන්නේ 90යි 180යි අතර අගයක්ද? ඔව් නේද? මේ 90යි 120යි අතර අගයක් තමයි sin 120යි කියන්නේ. එහෙනම් අපි අන්දොත් එහෙම මෙන්න මේක මට පුළුවන් මේ sin 120 කියන්නේ එහෙනම් මෙන්න මේකට වැඩිය මෙන්න මේ පළවෙනි වෘත්ත පාදයේ නෙමෙයි පුතේ. මෙන්න මේ දෙවන වෘත්ත පාදයේ තියෙන අගයක් නේ. දැන් අපි කිව්වා මේ 120 කියන්නේ මෙන්න මේ දෙවන වෘත්ත පාදයේ තියෙන්නේ. එතකොට අපි ගත්තොත් මෙන්න මේ දෙවන වෘත්ත පාදයේ තියෙන අගයක් මේක 0යි මේක 2යි නම් අපිට හැකියාව තියෙනවා මෙන්න මේ පළවෙනි වෘත්ත පාදයේ all මේ පළවෙනි වෘත්ත පාදයේ තියෙන සියලුම දේවල් sin වේවා cos වේවා tan වේවා ධන all කියලා කිව්වා අපි sin මෙන්න මේ අතරතුර sin අගයක් නම් මෙන්න මේ 90ට වැඩි 180ට අඩු sin අගයක් නම් හරි මේ sin අගයක් නම් අවසාන පිළිතුර ධන. හැබැයි මේ මෙතනදී cos tan නම් මොකද වෙන්නේ පුතේ? අන්තිම උත්තරය ඍණ. දැන් sin 120 නේ. මම මෙන්න මේ 120 හොයන්න යද්දී මේ චුට්ටක් දිගයි හොඳට බලා ගන්න හේතුව ආවට පස්සේ විභාගයකට කරලා වැඩක් නැහැ මේවා. හරි. මේක අංශක බිඳුව මේක 90 මේක 180. sin 120යි කියලා කියන්නේ අපි හිතමු මෙන්න මේ බිඳුවත් එක හදන කෝණය. මෙන්න මේ වගේ ස්ථානයක් නේ. ඒ කියන්නේ මෙන්න මේ අගය මම 120යි කියලා ගත්තොත් මම 180 පැත්තේ ඉඳලා බලද්දි 180 පැත්තේ ඉඳලා බලද්දි 180 මම අංශක 60ක් අඩු කළොත් මෙන්න මේ 180 මම අංශක 60ක් අඩු කළොත් මට ලැබෙනවා 120. දැන් මට හොයන්න තියෙන පුතේ sin 120 sin 120 එහෙනම් මෙන්න මෙයාගෙන් 60ක් අඩු කරාම අපිට එනවා 60යි. එහෙනම් අපිට sin 120 කියන එක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. 180ෙන් 60ක් අඩු කරාම පුතේ 120 එන්නේ. මේ 180ෙන් 60ක් අඩු කරාම 120 එන්නේ නේද? එහෙනම් මට ලියන්න පුළුවන් මේ sin 120 සමානයි 180ෙන් කීයක් අඩු කරාමද 120 එන්නේ? මෙන්න මේ අගය 180ෙන් යම්කිසි ගාණක් අඩු කරලා මම ලියනවා sin
180 ඍණ 60 කියලා ලියනවා. පුතේ sin 120 අන්තිම උත්තරේ මොකද්ද වෙන්න ඕනේ මේ 90ට වැඩි මෙයාට වැඩි නම් මේකේදී sin ගගේ අන්තිම උත්තරේ ධන වෙන්න ඕනේ නේ. එහෙනම් මට මේ sin 120 ලියන්න පුළුවන්ලු ධන මෙන්න මේ යගේ එහෙම ලියනවා sin මෙන්න මේ ඍණාගයත් අමතක කරලා 180ත් අමතක කරලා මෙන්න මේ අගයන් දෙකම අමතක කරලා මේ දෙකම අමතක කරලා ලියන්න පුළුවන්ලු කීයද වෙන්නේ sin 60යි කියලා. ඒ කියන්නේ sin 120 උත්තරේ සමානයිලු මම 120 ලිව sin 180 ඍණ 60 කියලා. sin 120 අන්තිම උත්තරේ ලැබෙන්න ඕනේ මේ 90ට වැඩි 120ට වඩා ධන උත්තරයක්. මේ ලකුණ දැම්මා. sin කියන එක ලිව්වා. 180 සහ ඍණ ලකුණ කපලා ලිව්වා. මෙන්න මෙතන තිබ්බ මෙන්න මේ අගය ලිව්වා මේ. මම මෙන්න මේ අගය ලිව්වා. මෙතන තිබ්බ අගය කියලා මෙතන ලිව්වා. මේක මෙතන ගත්තා. මෙතනින් මේ ලකුණ ගත්තා. එහෙනම් මට ලියන්න පුළුවන් sin 120 සමානයි ධන sin 60යි කියන්නේ කීයද පුතේ? අපි ඉස්සරලා කතා කරා මෙන්න මේ sin 60යි කියන්නේ මූල තුන බෙදීම 2යි. sin 60යි කියන්නේ දරුවනේ කීයද? මූල තුන බෙදීම 2යි. එහෙනම් මට මෙතන එනවා sin 60යි කියන්නේ මූල තුන බෙදීම 2යි. එහෙනම් sin 120 අගය කීයද දරුවෝ? මූල තුන බෙදීම 2යි. හරි. මම මෙන්න මේක 180න් අඩු වෙච්ච අගයක් විදිහට ලියාගත්තා. හරිද? right. අපි තව අගයක් මේක එකපාර පුළුවන් වෙන්නේ නැහැ. ගණන් කිහිපයක් හැදුවාම තමයි ඔබ මේකට ප්‍රගුණ වෙන්නේ. sin 135. අපි බලමු මේ sin 135 කීවෙනි වෘත්තපාදයේද තියෙන්නේ කියලා. දැන් මේක බිඳුවයි මේක 90යි මේක අංශක 180යි මේක අංශක 270යි right 135. මෙහෙම ගත්තොත් මෙන්න මේ 135 කියන කෙනා ඉන්න ඕනේ 90ට වැඩි 180ට අඩු මෙන්න මේ වගේ ස්ථානයක. නේද? 135 කියන කෙනා ඉන්න ඕනේ 90ට වැඩි 180ට වැඩිය අඩු ස්ථානයක. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයා පිහිටලා තියෙන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේක අංශක 135යි. හරි. මේක sin නේ. sin 135. පුතා මෙතන නම් all. මෙතන නම් මේ 90ට වැඩි 180ට වැඩි අඩු කට්ටියගේ නම් sin විතරයි ධන. එහෙනම් 135 පිළිතුර මොකද්ද වෙන්න ඕනේ? ධනාගයක් නේ. 90ට වැඩි 180ට අඩු කට්ටිය මොනවද? sin විතරක් ධන. එහෙමනම් මට මෙන්න මේ අංශක 135යි කියන එක ලියන්න හැකියාවක් තියෙනවා මෙන්න මෙහෙම. පුතා මේ පැත්තෙන් ගත්තාම 135යිනේ. මම මේ අනිත් පැත්තෙන් ගන්නවා. අනිත් පැත්තෙන් ගත්තාම මේ පැත්ත 135යි නා 180න් කීයක් අඩු වුණොත්ද? මේ 180 පැත්තෙන් ඉඳලා බලද්දි මේක 135යි නම් මේක කීයද වෙන්නේ? 45යි. මට 180න් 45ක් අඩු කරොත් ඒත් මේ ස්ථානයේ නේද ලැබෙන්නේ? මේ 180න් 45ක් අඩු කරොත් ඒත් මෙන්න මේ අගයම නේද ලැබෙන්නේ? මේ පැත්තෙන් 135ක් මැන්නත් එකයි මේ පැත්තෙන් 45ක් මැන්නත් එකයි. දැන් මට හොයන්න තියෙන්නේ කවුද? sin 135. දරුවනේ sin 135 කියන්නේ sin 135
අවසන් පිළිතුර මොකද්ද වෙන්න ඕනේ? 90ට වැඩි 180ට අඩු වගයක් නිසා sin 135 පිළිතුර ධනාගයක්. නේද? right. ඒ වගේ මට ලියන්න පුළුවන් sin 135 කියන එක sin 180න් මං කීයක් අඩු කරාමද දරුවනේ මෙයාගේ ඉන්නේ? 180න් කීයක් අඩු කරාමද? 180න් 45ක් අඩු කරාම. sin 180 කියනගේ 45ක් අඩු කරාමත් මට ලැබෙනවා 135 නේද? මෙන්න මේ sin 180න් 45ක් අඩු කරාමත් අපිට ලැබෙනවා මොකද්ද? 35. එමුණ අපි ගත්තොත් එහෙම සාමාන්‍ය sin 135 සමානයි sin 135 ලකුණ මොකද්ද වෙන්න ඕනේ පුතේ? ලකුණ ධන ලකුණ. හරි. sin 180න් 45 අඩු කරාම sin මේ කෑල්ල මෙහෙම ගත්තා, මේ ලකුණ මෙතනින් ගත්තා, මේක කැපුවා, මේක මෙතන ළම sin 45යි. sin 135 සමානයි ධන sin 45 නේ. sin 45 යගේ කීයද? අපි දන්නවා sin 45 යගේ කීයද පුතේ? 1යට මූල 2යි. sin 45 යගේ කීයද? 1යට මූල 2යි. මේ යගේ තමයි මෙතන. එහෙනම් sin 135 කියන ධන 1යට මූල 2යි. පැහැදිලිද මම කරපු ගණනය කිරීම? sin 150. දැන් මට තියෙනවා මෙන්න මේ 150ක් ගන්න. sin 150. අපි ගත්තොත් එහෙම මෙන්න මේ sin 150 කියන කෙනා මට කලින් වගේම මම ඛණ්ඩාංක තලයක් ගහනවා මෙන්න මෙහෙම. මේ ඛණ්ඩාංක තලයේ බිඳුව අංශක 90 අංශක 180 අංශක 270 ආදී විදිහට මෙන්න මේ අගයන් මාර්ක් කරා. sin 150යි. 150 කියන තැන පිහිටන්නේ දරුවෝ මෙන්න බිඳුව මෙහෙමනේ. 150 කියන තැන පිහිටන්නේ මෙහෙම. එතකොට මගෙන් අහන්න sin 150. sin 150 කියන එක තියෙන්නේ මෙතනනේ. 90ට වැඩි 180ට අඩු ගොඩේ තමයි sin 150 තියෙන්නේ. එහෙනම් මේ sin 150යි කියලා කියන්නේ පුතේ 90ට වැඩි අඩු 180ට වැඩිය වැඩි ගොඩේ තියෙන කෙනෙක්. එතකොට මම මෙන්න මේ පැත්තෙන් 150ක් ගත්තාම මේ පැත්තෙන් අංශක 30ක් තියෙනවා. මේ පැත්තේ 150 ගත්තාම මේ පැත්තෙන් අංශක 30ක් තියෙනවා. පැහැදිලිද? හරි. එතකොට 180න් 30ක් අඩු කරාම මේ පැත්තේ 150යි. හරි. දැන් මේක sin. දරුවා sin නම් මම කිව්වා all St Thomas College. මේ පස්සේ ඔබ ඉගෙන ගන්න ඇයි මෙහෙම වෙන්නේ කියලා. St Thomas College. මේගේ පරාසය තුලදී sin ගේ අන්තිම පිළිතුර මෙන්න මේගේ අතර තුල තියෙන කට්ටියගේ sin ගේ අන්තිම පිළිතුර මොකද්ද වෙන්නේ පුතේ? ධනනේ. එහෙනම් මට ලියන්න පුළුවන් sin 150යි මම මේ පැත්තේ දුවත් එහෙම උඩ වැරදි වැටීමක් වෙන්න පුළුවන්. එහෙනම් මම ලියන්නම් sin අංශක 150 අන්තිම පිළිතුර ධන මට sin 150 කියන එක ලියන්න පුළුවන් 180න් කීයක් අඩු කරා කියලාද? sin 180 ඍණ 30 කියලා. එහෙනම් මට ලියන්න පුළුවන් sin 150 සමානයි මෙන්න මේ ලකුණ ධන මේක මෙතනට sin මම මෙන්න මේ
180 සහ ඍණ කියන අගයන් දෙකම අයින් කරලා sin 30යි කියලා ලියනවා. එතන ධන sin 30 අගය කීයද පුතේ? sin 30. sin 30 කියන්නේ කීයද? භාගයයි නේද? භාගයයි නෙමෙයි භාගයයි. එහෙනම් අපිට එනවා sin 150 සමානයි ධන භාගයයි කියලා. right. හරි. එවනේ right. මේ ස්ථානයේ පිටු sin 150 ධන භාගයයි. right. එතකොට අපි ගත්තොත් cos අංශක 120. දැන් මම ගත්තොත් එහෙම මේ cos ගියාගේ ගණනය කරද්දී මේ cos ගියාගේ අපිට පුළුවන් මෙන්න මෙහෙම. මෙතනදී පරිස්සම් වෙන්න අපි මම මේ ෂූට් එක උඩට ගන්න. cos අංශක 120 කියන එක පුතේ මෙතනනේ තියෙන්න ඕනේ. මේ cos අංශක 120 කියන කෙනා ගත්තොත් අංශක බිඳුව අංශක 90ට වැඩි ඒත් අංශක 180ට වැඩි අඩු කෙනෙක් තමයි cos 120. එහෙනම් මේ cos 120 කියන කෙනා ඉන්නේ මෙන්න මේ පළවෙනි වෘත්තපාදයේ නෙමෙයි. මෙයා ඉන්නේ මේ පළවෙනි වෘත්තපාදයේ නෙමෙයි දෙවෙනි වෘත්තපාදයේ. අපි මතක තියා ගන්නවා all St. Thomas College කියලා. all St. Thomas College කියලා අපි මතක තියා ගන්නවා. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ දෙවෙනි වෘත්තපාදයේ තියෙන්නේ sin විතරක් ධන. හැබැයි sin විතරක් ධන වෙද්දී cos වලට ලැබෙන අන්තිම පිළිතුර ඍණ වෙනවා. tan අගයන්ට අන්තිමට ලැබෙන පිළිතුර ඍණ වෙනවා. නේද? cos අගයන්ට අන්තිමට ලැබෙන පිළිතුර ඍණ වෙනවා. tan අගයන්ට අන්තිමට ලැබෙන පිළිතුර පුතේ ඍණ වෙනවා. එහෙනම් අපි ගත්තොත් එහෙම මෙන්න මේ cos 120යි කියන කෙනා sin අගයක් නම් ධන, cos අගයක් නම් ඍණ, tan අගයක් නම් ඍණ. එතකොට අපිට මෙන්න මේ cos 120 කියන එක ලියන්න පුළුවන්. cos අංශක 120 සමානයි cos 120 සමානයි මෙයාගේ අන්තිම උත්තරේ මේ 90ට වැඩිය අඩු 180ට වැඩිය අතර ඒ කියන්නේ මෙන්න මේ ස්ථානයේ පිහිටන කෙනෙක්ගේ cos වල අන්තිම උත්තරේ ඍණ. එතකොට මේක පළවෙනි කතාව. හරිද? අපි යම් බලන්න දෙවෙනි කතාවට. මට මෙන්න මේ cos 120 කියන එක ලියන්න පුළුවන් විදිහක් තියෙනවා පුතේ. cos 120. හරි. අපි බලමු මේ cos 120 ඇඳලා ඉස්සරලා නේ. මෙන්න මේ cos 120 ගත්තොත් ඔන්න අංශක බිඳුවයි අංශක 120. මේක බිඳුව මේක 120. පැහැදිලිනේ? right. මේක අංශක 60. දැන් මේක 120යි නම් පුතා මේකම ලියන්න පුළුවන් නේද? මේ පැත්තෙන් බැලුවොත් මම අනිත් පැත්තෙන් බැලුවොත් මේක කීයද වෙන්නේ? අනිත් පැත්තෙන් බැලුවොත් මේක අංශක 60ක් වෙන්නේ නේ. මේ පැත්තේ 120 නම් මේ පැත්තෙන් බැලුවම කීයද වෙන්නේ පුතේ? 60ක්. එහෙමනම් මට ලියන්න පුළුවන් මේ 180න් 60ක් අඩු කරත් ඒත් මට ලැබෙන්නේ මේ ඉරම නේද? මේ එක පැත්තෙන් බල 220යි මේ 180න් 60ක් අඩු කරාමත් මට ඒත් පේන්නේ මේ ඉර නේද? එහෙනම් මම ලියනවා cos 120 සමානයි cos 180 ඍණාංශක කීයද? 60. එතකොට මට ලියන්න පුළුවන් cos 120 සමානයි මෙන්න මේ ලකුණ මේ වෘත්තපාදය නිසා ලකුණ ඍණ cos
මේ දෙක මං කපනවා. මෙන්න මේක සහ මේ ලකුණ කපලා මේ 60 මෙතනට කියනවා. 60. හරි. එතකොට මට එනවා cos 120 සමානයි ඍණ cos 60. මම ඍණ cos 60 දන්නේ cos 60 යගේ වෙන්නේ කීයද වෙන්නේ? cos 60 කියන්නේ sin 30 යගේ කියන්නේ භාගයයි. හැබැයි මෙතන ඍණ ලකුණක් තියෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් cos අංශක 120 සමානයි ඍණ භාගයයි කියලා. බලන්න මේ cos 120ට ලැබිච්ච අන්තිම උත්තරේ මේ all sin sin විතරක්. තන මේ හරියට අහුනොත් එහෙම cos tan ගේ අන්තිම උත්තර මොනවද වෙන්නේ පුතේ? ඍණ හරිනේ. එහෙනම් මේ cos ට ලැබිලා තියෙන cos 120ට ලැබිච්ච උත්තරේ කීයද වෙන්නේ? ඍණ භාගයයි. හරි. අපි ඉස්සරහට ගියොත් එහෙම cos 135. මොකද පුතේ cos 135 කියන එක නම් ගන්නෙ කොහොමද? අපි ගත්තොත් පන්නංග තලයට යම් බලන්න ඉස්සරලම මේවා කෙටියට කරන්න යන්න එපා. කෙටියට කරන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියෙනවා. හැබැයි ඉක්මන් කොටයි කියලා තියනවනේ දරුවෝනේ. හරි. එහෙනම් මෙන්න මේ කෝණය අපි බිඳුවයි නේද? මෙන්න මේක මම මේක අසල බා ගන්නවා. මේක ලේසියිනේ. તો ලේසි. හරි. මේක අංශක 0යි පුතේ. මෙතන අංශක 90යි. මෙතන අංශක 180යි. මෙතන අංශක 270යි. එතන අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ ඔන්න තියෙනවා මෙන්න මෙයාගේ ඔන්න තියෙනවා 135යි. එතකොට මෙයා 135 කියන කෙනා පිටන්නේ 90ට වැඩි 180ට අඩු මෙන්න මේ දෙවන වෘත්ත පාදය තුල. දෙවන වෘත්ත පාදයේදී පුතාලා අපි දන්නවා ඕල් සෙන්ට් තෝමස් කොලෙජ්. කෙටියෙන් මතක තියාගන්න ක්‍රමයක් all St. Thomas College. එතකොට මේක right. මේක අංශක 135යි. එහෙනම් මේක 135යි නම් මෙන්න මේ දෙවෙනි වෘත්ත පාදයේදී පුතේ sin විතරක් ධන. එහෙනම් මොකද වෙන්නේ? cos සහ tan මොනවද වෙන්න ඕනේ? ඍණ. එහෙනම් මේ cos 35 යගේ cos 135 අන්තිම උත්තරේ මොකද්ද වෙන්න ඕනේ පුතේ? ඍණ වෙන්න ඕනේ. එහෙනම් cos 135 කියන කෙනාගේ අවසන් පිළිතුර මොකද්ද වෙන්න ඕනේ? ඍණාගයක් වෙන්න ඕනේ. මෙන්න මේ cos 135 කියන කෙනාගේ අන්තිම පිළිතුර ඍණාගයක් විය යුතුයි. හරි cos. අපි ගත්තොත් එහෙම cos කියන අගය cos 135 කියන අගය දැන් මම ගත්තොත් එහෙම මේ පැත්තෙන් ගත්තාම 135 නේ දරුවනේ. මේක අනිත් පැත්තට ගත්තාම කීයද වෙන්නේ? 45යි. මේ පැත්තට ගත්තාම 135යි අනිත් පැත්තට ගත්තාම කීයද වෙන්නේ? 45යි. එහෙනම් cos 135 සමානයි cos ලියන්න පුළුවන් 180න් කීයක් අඩු වුණාමද මෙන්න මේ 135 ආවේ? 180 ඍණ 45. එහෙනම් cos
135 සමානයි cos අපි 135 ලකුණ දානවා මෙතනට ඍණ ලකුණ මේ cos එක මෙහෙමම කවද කපන්නේ පුතේ ඔව් 180 සහ ලකුණ මෙතන දාන අපි කීයද 45යි එහෙනම් අපි දන්නවා cos 135 සමානයි ඍණ cos 45 කියන්නේ එකයට මුල දෙකයි. මේ ලකුණ ආවේ 135 නිසා. cos 135. පැහැදිලි මම හිතන්නේ. මෙන්න මේ cos 150. හරි. දැන් cos 150 ගද්දී අපි ඉස්සරලම මෙන්න මේ 150 කියන කෙනා ඉන්න තැන. හරි. ඊටම වැදගත් වෙනවා නේ. හරි මෙතන අංශක බිඳුවයි මේක අංශක 90යි මේක අංශක 180යි මේක 270යි මේ කොටස පුතේ බලය යටතේ බල සමාන්ත්‍රාස ප්‍රමේය යටතේ බලන්න මහා කෝණවල සම්ප්‍රයුක්ත බල සෙවීම කියලා පැහැදිලිවම දක්වලා තියෙනවා මේ කොටස ත්‍රිකෝණමිතියේ නෙමෙයි තියෙන බලය ඒක බලන්න ගොඩක් වෙලාවට මේ ත්‍රිකෝණමිතියේ මහා කෝණ ගැන කතා කරන්නේ නැති නිසා සමහරක් වෙලාවට මේ සමහරක් පාඩම් මාලාවල මම හිතා සමහර පාසල් වල වෙන්න පුළුවන් සමහරක් පන්ති වල වෙන්න පුළුවන් සමහර ගුරු මහත් මහත්වීන් වරදවා වටහාගෙන ඉන්නවා මේ මහා කෝණ ආශ්‍රිත ගැටලු ඔබට නැහැ කියලා. ඒත් ගුරුවත් පොතේ පැහැදිලිව දක්වලා තියෙනවා මේ කොටස තියෙනවා කියලා. ඒ නිසා ඔබට ඒක විශ්වාසනීයව තහවුරු කරගන්න ගුරුවත් පොත බලන්න බැලුවනම් ඔබට පෙළේ බලය යටතේ බල සමාන්ත්‍රාසය යටතේ තියෙනවා මහා කෝණවල සම්ප්‍රයුක්ත බල සෙවීම කියන කොටස. හරි. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ cos 150 අපි දන්නා මෙන්න මේ කොටස all. ඒ කියන්නේ sin cos tan තුනම ධන අන්තිම උත්තරේ ධන all sin sin පමණක් ධන cos වල අන්තිම උත්තරේ ඍණ tan වල අන්තිම උත්තරේ ඍණ all sin මේකේ tan විතරක් ධන තෝමස් කොලෙජ්. එහෙනම් මේ cos 150 කියන කෙනාගේ අන්තිම උත්තරේ වෙන්න ඕනේ. දැන් මේ 150 කියන එක හැදෙන්නේ කොහොමද පුතාලා? අපි මෙන්න මේ අක්ෂය බිඳුවයි කියලා ගත්තොත් මේක බිඳුවයි කියලා ගත්තොත් මෙයත් එක්ක අංශක 150 120 150 මේ වගේ හැදෙනවානේ 150ක් හැදෙනවා. එතකොට මෙන්න මේ බිඳුවේ ඉඳලා මේ පැත්තට අංශක 150ක් හැදෙනවා. මේ 150යි. එතකොට මෙන්න මේ ස්ථානයේ ගත්තොත් මෙයාගේ cos වල අන්තිම පිළිතුර වෙන්න ඕනේ cos 150 අවසාන පිළිතුර විය යුත්තේ මොකද පුතේ? ඍණාංකයක්. එතන sin විතරයි දාන cos tan දෙන්නම ඍණ මෙයාගේ. එතකොට 150 නේ. මට මෙන්න මේ කෝණය 150ක් වෙද්දී මම මේක ආපස්සට මැන්නොත් පුතේ. හරි. මේක මම ආපස්සට මැන්නොත් මේ 180 ඉඳලා ආපස්සට මැන්නොත් මට කොච්චරද මනින්න තියෙන්නේ? 30ක්. එහෙනම් මට මෙන්න මේ පැත්තෙන් බලද්දී 150යි. මෙන්න මේ පැත්තෙන් බලද්දී 180ෙන් 30ක් අඩු වුණාම නේද මේ 180ෙන් 30ක් අඩු වෙනවනේ. එහෙනම් මට cos 150 කියන එක ලියන්න පුළුවන් දරුවනේ. cos 150 සමානයි cos 180 ඍණ 30යි. 180 ඍණ 30යි කියලා. මේ 150 කියන එකම 180ෙන් 30ක් අඩු වුණාමත් මේ උත්තරේම ලැබෙනවා මට.
එතකොට මට මේ cos 150 අගය හොයන්න යද්දී cos 150 අගය හොයන්න යද්දී අන්තිම උත්තරේ ඍණ cos 180 මෙන්න මේ සංකේතය cos මම මෙන්න මේ දෙක කපනවා. මේ කැලලයි මේකයි කපනවා. මේක විතරක් මෙතන තියෙනවා cos 30. එහෙනම් දරුවනේ cos 150 කියන එක මට ලියන්න පුළුවන් ඍණ cos 30යි කියලා. ඍණ cos 30යි කියන්නේ කීයද? sin 30යි නම් භාගයයි. cos 30යි කියන්නේ කීයද? මූල 3 බෙදීම 2. එහෙනම් cos අංශක 150 කියලා කියන්නේ මූල 3 බෙදීම 2යි. හැබැයි ඍණ මූල 3 බෙදීම 2යි. මේ ඍණ ලකුණ නැත්තම් ඔබගේ සම්පූර්ණ ගණනය කිරීම පුතේ වර්ධිනවා. හරි. අපි ගත්තොත් tan 120. දැන් බලමු අපි මේ tan 120 කියන කෙනා මොන වෘත්තපාදයේද තියෙන්නේ? tan 120 ලකුණ මොකද්ද වෙන්නේ කියලා. හරි. අපි ගත්තොත් අපිට එනවා මෙන්න මෙහෙම all sin විතරක් දාන තෝමස් කොලෙජ් මෙන්න මේ අංශක බිඳුවත් 90ත් අතර කොටසෙදී මේ බිඳුවත් 90ත් අතර කොටසෙදී දරුවනේ මොකද වෙන්නේ? sin cos tan තුන් දෙනාම ධන වෙනවා. හැබැයි 90ට වැඩි මෙන්න මේ අංශක 180ට අඩු. ඒ කියන්නේ 90ත් 180ත් අතර අගයකදී sin වල අන්තිම උත්තරේ ධන වෙනවා. cos වල අන්තිම උත්තරේ ඍණ වෙනවා. tan වල අන්තිම උත්තරේ ඍණ වෙනවා. sin වල අන්තිම උත්තරේ ධන වෙනවා. cos වල අන්තිම උත්තරේ ඍණ වෙනවා. tan වල අන්තිම උත්තරේ මොකද වෙන්නේ පුතේ? ඍණ වෙනවා. එතකොට tan 120 120 කියන අගය තියෙන්නේ මෙන්න මෙහෙම. මේක තමයි 120. එතකොට මෙන්න මේ බිඳුවත් එක්ක 120ක් මෙයා හදද්දී මෙන්න මේ tan කියන අගය tan 120 කියන කෙනා 90 ඉක්මවලා තියෙන්නේ. හැබැයි 180ට වැඩිය අඩුයි. එහෙනම් මේ අවස්ථාවේදී 90ත් 180ත් අතර කියන අවස්ථාවේදී දරුවනේ sin කියන කෙනා පමණක් ධන වෙනවා. හැබැයි cos සහ tan කියන දෙන්නම අවසන් උත්තර මොකද වෙන්නේ? ඍණ උත්තර බවට පත් වෙනවා. මේ cos සහ tan කියන දෙන්නගේ අන්තිම උත්තර මොකද්ද වෙන්නේ? ඍණ උත්තර බවට පත් වෙනවා. එහෙනම් මෙන්න මේ tan 120 කියන කෙනාගේ අපි tan 120 කියන කෙනා ගත්තොත් tan 120 කියන කෙනා ගත්තොත් අපිට ලියන්න පුළුවන් මෙයාගේ අන්තිම උත්තරේ ඍණ උත්තරය. එතකොට දැන් මම මෙන්න මේ බිඳුව පැත්තෙන් ගද්දී 120 අගයක් ලැබුණට මම මෙන්න මේ අනිත් පැත්තෙන් ගද්දී මොකද වෙන්නේ? අනිත් පැත්තෙන් ගද්දී මට ලැබෙනවා කීයද අගය? 60යි කියලා. මේ පැත්තේ 100 වුණා මේ පැත්තෙන් 60ක් වෙනවනේ. මට ලියන්න පුළුවන් tan අංශක 120 කියන එක ලියන්න පුළුවන්ලු tan කීයෙන් කීයක් අඩු කරනවද? 180න් 60ක් අඩු කරොත් 80 ඍණ 60යි. එතකොට මට
tan 120 පිළිතුරු ලියන්න පුළුවන් මෙන්න මේ ඍණාගය. හරි. මේ ඍණාගය අපි කපනවා. මේ අගය කපනවා. ඍණ tan 180යි. මෙන්න ඍණාගය tan 180යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් tan 120 සමානයි ඍණ මෙතන 180යි නෙමෙයිනේ ලියන්න ඕනේ 60යි නේ. මේක දෙක නෙමෙයි කපන්නේ. tan 180 ඍණ 60 මේ දෙක කැපෙන්නේ මෙන්න මේ දෙක කැපෙන්නේ මේ දෙක මේක තමයි ඉතුරු වෙන tan 60 ඍණ tan 60 tan 60 යගේ දන්නවා අපි කීයද tan 60 යගේ මූල 3ක් වෙනවා. එහෙනම් tan 120 කියන එක මට ලියන්න පුළුවන් ලකුණ ඍණ 120 වෙනුවට මට ලියන්න පුළුවන් 180 ඍණ 60 කියලා. එහෙනම් මේ 60 යගේ මට ලියන්න පුළුවන් tan 120 සමානයි මූල 3යි ඍණ මූල 3යි කියන. මේ ඍණ ලකුණ කියන එක දරුවා අත්‍යවශ්‍ය වෙනවා මෙන්න මේ ගණනය කිරීම සඳහා. tan 135 අපි යම් බලන්න දැන් tan 135ට tan 135 කියන කෙනා මෙන්න මේ 135 කියන කෙනා පිහිටන්නේ කොහෙද? හරි. tan 135 කියන කෙනා අපි ගත්තොත් එහෙම අපිට එනවා අපි මේ අක්ෂය එකසිය 35යි මෙතන 45යි මෙහෙම ලියන්න පුළුවන් නේ. හරි. දැන් බලමු අපි ගත්තොත් එහෙම මෙන්න මේ tan 135 කියන කෙනා මෙයාගේ පිහිටීම වෙන්නේ දැන් මේ පැත්ත බිඳුවනේ පුතා. මේ බිඳුවේ ඉඳලා බලාගෙන ආවොත් මෙන්න මේක බිඳුවයි මේක 90යි මේක 180යි මේක 270යි. එතකොට මේ 135 කියන එක පිහිටන්නේ මේ පැත්තේ ඉඳලා මේ 90ට වැඩි 180ට වැඩිය අඩුයි. නේද මේ 90ට වැඩිය 180ට වැඩිය අඩුයි. එතකොට මට මෙන්න මේක ලියන්න පුළුවන් මේ පැත්ත අංශක 135යි මේක අංශක 135 නිසා මේ tan 135 ලකුණ all St. Thomas College මේකේ sin ධන වෙනවා cos ධන වෙනවා tan ධන වෙනවා මේ 90ත් 180ත් අතරදී sin වලට ලැබෙන උත්තර පමණයි පුතේ ධන වෙන්නේ. එහෙමනම් cos වලට ලැබෙන උත්තර මොකද්ද වෙන්නේ? ඍණ වෙන්නේ. tan වලට ලැබෙන අන්තිම උත්තර මොනවද වෙන්නේ? ඍණ වෙන්නේ. එහෙනම් tan 135 උත්තරයත් මොකද්ද වෙන්න ඕනේ? ඍණ උත්තරයක් වෙන්න ඕනේ නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් tan අංශක 135 සමානයි tan අංශක අපි සමහර tan 135 ලකුණ මොකද්ද වෙන්නේ? tan 135 ලකුණ වෙනවා ඍණ ලකුණ. එහෙනම් අපිට ලියන්න පුළුවන් tan 135 සමානයි
මෙතන මේ 135 කියන එක පුතේ මේ පැත්තෙන් 135ක් වෙද්දී මම මෙන්න මේ 80 පැත්තෙන් බැලුවොත් මොකද වෙන්නේ? මෙන්න මේ 180 පැත්තෙන් බැලුවොත් මොකද වෙන්නේ? ඔව් මේ 180 පැත්තෙන් බැලුවොත් එහෙම මේක 45ක් වෙනවා. මේ පැත්තේ 135 කේදී මේ පැත්තේ අංශ කීයද වෙන්නේ? 45ක් විතර වෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් 135 සමානයි tan 135 සමානයි tan 180 අංශක 45ක් අඩු කරාම මේ tan 135 සමානයි මේක මට ලියන්න පුළුවන් අනිත් පැත්තට 180 45ක් අඩු කරලා. එහෙනම් අපි ලියන්න පුළුවන් tan 135 සමානයි මෙන්න මේ ලකුණ. මෙතන ලකුණ මොකද්ද පුතේ? tan 135 ලකුණ මොකද්ද? ඍණ. tan මේක කැපුවා 45යි. එහෙනම් ලියන්න පුළුවන් tan අංශක 135 සමානයි කීයද? ඍණ tan 45 කියන්නේ ඍණ tan 45 යගේ කීයද පුතේ? tan 45 යගේ දන්නා අපි කීයද? 1/8 මොල 2යි කියලා. tan 135 සමාන ඍණ 1/8 මොල 2යි. දැන් අපිට තියෙනවා tan 150. අපි කොහොමද මේ tan 150 ගණනය කරන්නේ? අපිට tan 150 කියන එක තිබ්බොත් එහෙම දරුවනේ බිඳුවයි අංශක 90යි අංශක 180යි අංශක 270යි tan 150. එතකොට පුතේ මේ 150 කියන අගය තියෙන්නේ 90ට වැඩි 180ට වැඩිය අඩු අගයන් වලට. මෙන්න මේ 90ට වැඩි හැබැයි කීයට වැඩි අඩුයිද පුතා? 180ට වැඩිය අඩු අගයක්. එතකොට අපි ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන්ම මෙන්න බිඳුව දෙසට මෙහා යනවා. එතකොට බිඳුවේ ඉඳලා 150ක් හදනවා කියලා කියන්නේ මෙන්න මේ පැත්තට බර වෙනවා. එහෙනම් අපි ගත්තොත් එහෙම මේකේ අංශක 150යි. එතකොට අපි දන්නවා මෙන්න මේක all St. Thomas College මෙන්න මේ 150 තියෙන වෘත්තපාදය කීයද පුතේ? මේක පළවෙනි වෘත්තපාදය, මේක දෙවෙනි වෘත්තපාදය, මේක තුන්වෙනි වෘත්තපාදය, මේක හතරවෙනි වෘත්තපාදය. එතකොට මේක දෙවෙනි වෘත්තපාදයේ තියෙන නිසා sin පමණයි ධන වෙන්නේ. එහෙනම් tan 150 උත්තරේ කීයද වෙන්නේ පුතේ? tan 150 උත්තරේ මොකද්ද වෙන්න ඕනේ? මේ මෙතන ඉඳලා මෙතනට තියෙන කට්ටියගේ sin විතරයි ධන. එහෙනම් tan මොකද වෙන්න ඕනේ? tan ගගේ ඍණ වෙන්න ඕනේ. එහෙනම් අපිට ගන්න පුළුවන් tan 150 ගේ උත්තරේ ඍණ. ඒ වගේම අපිට ලියන්න පුළුවන් tan 150 කියන එක tan 180 ඍණ කීයද පුතේ? දැන් මෙන්න මේ 150 කියන එක මට ලියන්න පුළුවන් මෙන්න මෙයාගේ කීයක් අඩු කරාමද? අපි ගත්තොත් අපිට හැකියාව තියෙනවා මෙන්න මෙයාගේ 180 මේ අංශක 30ක් අඩු කරොත් මේ 180 30ක් අඩු කරොත් මට ලැබෙනවා මෙන්න මෙයාගේ. එහෙනම් අපිට ලියන්න පුළුවන්
180 ඍණ 30. එහෙනම් tan 150 සමානයි tan මෙන්න මේ අගය ඍණාගය tan මේ දෙකම sorry මේ කපන්නේ නැහැ මේකයි කැපුවා tan 30. එහෙනම් tan 150 සමානයි ඍණ tan 30 ඍණ 1යට මුල 3යි. tan 150 සමාන ඍණ 1යට මුල 3යි. පැහැදිලි නේද? හරි. අපි ඉදිරියට යමු. හරි. දැන් මට මේ කියපු කරුණුත් පාවිච්චි කරලා හරිද? මට තියෙනවා මෙන්න මේ කට්ටියගේ සම්ප්‍රයුක්තය ඒ වගේ මෙන්න මේ ඇල්ෆා කෝණය ගණනය කරන්න. අපි දැන් මේ වගේ දෙයක් දෙද්දි පුතේ හොඳට මේ ගාන කියවන්නකො. හරි. බලන්න දැන් මේකෙදි මම ලියන දේවල් හොඳට මතක තියාගන්න පුතේ. මේ කියන ස්ටෙප්ස් ටික වරදන්න එපා. හරිද? මුලින්ම මට දත්තේ විදිහට දෙන බලය P බලය කියලා ගන්න. එහෙනම් මේ ගැටලුවේ P බලය කියන්නේ කීයද? P බලය කියන්නේ දරුවෝ 6යි නිව්ටන්. අනිත් බලය ගන්න Q බලය කියලා. Q බලය 8යි නිව්ටන්. එතකොට P බලය 6යි නිව්ටන් Q බලය නිව්ටන් 8යි. එතකොට මේ බල දෙක එකිනෙකට අංශක 60ක් ආනතියකින් මේ බලය එකිනෙකට ඔන්න මම මේ බලය P බලය කියලා ගත්තොත් ඔන්න අනිත් බලය අංශක 60ක් ආනතියකින් Q බලය P බලය සමානයි නිව්ටන් මම මෙන්න පාඩේම දාන්න Q බලය සමානයි 8යි නිව්ටන් P බලය සමානයි 6යි නිව්ටන් Q බලය සමානයි 8යි නිව්ටන්. එතකොට මට මේ P බලයට මම මෙහෙම ගත්තොත් එහෙනම් මේක ඇත්තට බල සමාන්තර ප්‍රශ්න සම්පූර්ණ වෙන්න. ඊට සමාන්තර බලයක් මේක. මම මේක පරිමාණයට අදගෙන අවශ්‍ය නැහැ. මම ඔබගේ මෙහෙමද ගත්තා. හරි. එතකොට මේ බල දෙකම එකම පැත්තකට ගිහින් තියෙන්නේ. එකිනෙකට අංශක 60ක ආනතව ඇත. එහෙනම් මේ බල දෙක එකිනෙකට කීයකද අංශක ආනතව තියෙන්නේ? මේ දෙන්න බලය අංශක එකිනෙකට අංශක 60ක ආනතයකින් නැත. හරි. right. එතකොට මගෙන් අහනවා සම්ප්‍රයුක්ත බලය ඒ කියන්නේ මෙන්න මේ බලය අපි ඒක ගහමු තද ඉරකින් සම්ප්‍රයුක්ත බලය R මුල් බලය මේකනේ මෙන්න මේ 6යි නිව්ටන් සම්ප්‍රයුක්තය සමග සාධන කෝණය ඇල්ෆා. හරි. මෙන්න මේ ටික තමයි යන්නේ. මෙන්න මේ P බලය මෙන්න 8යි නිව්ටන් මෙන්න මේ R ගියා යන්නේ. එතකොට මට දැන් මේ බල දෙකම එකිනෙක කෝණ වලින් ගිහින් තියෙන්නේ. මට අවශ්‍ය වෙන මෙන්න මේ ටික දැනගන්න පුතාලා. හරි. දැන්
ඉස්සරනම් මම මේ පළවෙනියට දීලා තියෙන බලය p කියලා ගත්තා. දෙන්න අතර කෝණය අංශක 60යි තීටා කෝණය. දෙන්න අතර කෝණය තීටා කෝණය අංශක 60යි. හරි. දැන් අපි බලමු මේක කොහොමද සුළු කරන්නේ කියලා. අපි දන්නවා මේක අපි පරිමාණයට ඇඳේ නැත්තම් මේක දැන් මම පරිමාණයට අවශ්‍ය නැහැ නිකන් දල සටහනක් තමයි දාගත්තේ. සම්ප්‍රයුක්තයට මම ඊතල දෙකක් දා ගන්නවා මේ ආකාරයට. r සමානයි පළවෙනි බලයේ වර්ගය ඒ කියන්නේ p බලයේ වර්ගය ධන දෙවෙනි බලයේ වර්ගය q වර්ගය ධන 2යි මෙතන වරහණක් දා ගන්න පුතේ 2යි බල දෙකේ ගුණිතය pq cos මේ බල දෙක මැද කෝණය cos θ p වර්ග q වර්ග ධන 2යි pq cos θ. එතකොට මේකේ p බලය වෙන්නේ 6. එහෙනම් මට ලියන්න පුළුවන් 6 වර්ගය ධන q කියන්නේ 8යි. 8 වර්ගය ධන දෙකක් p බලය කියන්නේ මුල් බලය 6යි. මේ දැන් මෙතන වැඩි කිරීම පුතේ මේ වැඩි කිරීම pq 8යි cos θ cos θ කියන්නේ මෙන්න මේ මුල් බලයයි අනෙක් බලයයි අතර සම්පූර්ණ කෝණය. මෙන්න මේ මුළු කෝණය cos θ සමානයි මෙන්න මේ වර්ගමූලය අමතක වෙයි සමහර කට්ටියට. එතකොට අපි ගත්තොත් එහෙම පළවෙනි වර්ගයේ වර්ගය 6 වර්ගය 36යි ධන 8 වර්ගය 64 ධන මේ 2 වැඩි කිරීම 6 වැඩි කිරීම 8 කියලා තියලා මම මේක සුළු කරන්න නැතුව cos θ කියලා කියන්නේ cos අංශක 60 cos 60 යගේ අපි දන්නවා මේ cos 60 සමානයි sin 30ට මේ cos 60 යගේ භාගයයි. එහෙනම් මම ලියනවා භාගයයි. එතකොට මම මෙන්න මෙතනට වරහණක් තිබ්බේ හේතුව නැත්තම් ඔබ සුළු කිරීම වලදී පටලවා ගන්න මේ වරහණ අමතක කරන්න එපා. මට මේකට මේක කපන්න පුළුවන්. දැන් දරුවනේ අපිට පේනවා මෙතන 34යි 36යි 64යි කීයද? 100යි නේද? 100යි මෙතන 6 වරක් 8 කීයද? 48යි. එහෙනම් මෙතන 36 වැඩි කිරීම 36ට 64 කියුණාම 100යි. මෙතන 6 වරක් 8 48යි. ඔක්කොම කීයද වෙන්නේ දරුවෝ? 148යි. එහෙනම් බලමු මෙන්න මේ වර්ගමූල 148 කියන එක කොහොමද ගණනය කරන්නේ කියලා. දැන් බලමු අපි ගත්තොත් එහෙම වර්ගමූල 148 r සමානයි. හරි r සමානයි. දැන් දරුවනේ මේ අපිට ඉස්සරන අපි මේ වගේ සුළු කිරීම ඔබත් එක්ක කොහොමද කරන්න කියලා කෙටි විදිහ කතා කරා. හැබැයි දැන් අපිට මේ කැල්කියුලේටර් එක ගණක යන්ත්‍රයේ භාවිතය ඉඳ තියෙන නිසා මා ඊටාම සරලව මෙන්න මේ භාවිතය කරනවා. 148 වර්ගමූලය 12.165 කියලා මම ගන්නවා මේ 12.165 කියලා 12.165 නිව්ටන් කියලා මම ගන්නවා මෙන්න මේ r ගේ අගය. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ ඊළඟ අතියර. රයිට්. දැන් මේ r කියන්නේ මට හැකියාව තියනවලු අපි ළඟ තිබ්බේ නිව්ටන් කීයද? 6යි 8යි නෙමෙයි. 6යි 8යි බල දෙක වෙනුවට දෙන්න එකතු වුණොත් මෙන්න මේ හරි r ට සමාන අගයක්. ඒ කියන්නේ සරලව මේ සංප්‍රයුක්තය කියන එකෙන් කියවෙන්නේ මෙන්න මේ දිශාවට එක්කෙනෙක් අදිනවලු නිව්ටන් 6කින්.
තවත් දිශාවට එක්කෙනෙක් අදිනවා නිව්ටන් 8කින්. මේ දෙන්නා ඉන්න අංශක 60කින්. හරි. මේ වැඩේ ගත්තොත් එහෙම මේ පැත්ත 6යි මේ පැත්ත 8යි ගත්තොත් ඇත්තටම අපිට මෙයාගේ සම්ප්‍රයුක්තය හරි මේ දෙන්නා වෙනුවට ඇත්තටම මෙන්න මේ පැත්තකට නිව්ටන් 12.1 6.5යි ක්‍රියා කරන එක තමයිලු ඇත්තටම වෙන්නේ. හරි. මේ දෙන්නා මෙහෙම කරත් එකයි මෙහෙම කරත් එකයි. දැන් අපි බලමු මෙන්න මේ බලය. බලමු මෙන්න මේ ඇල්ෆාගේ අගය. හරි. මෙන්න මෙතන මේ ඇල්ෆෙක් ඉන්න මේ ඇල්ෆාගේ අගය. මට සමීකරණයක් තියෙනවා. මෙන්න මේ P සහ R අතර කෝණය තමයි පුතේ මේ පළවෙනි බලයයි R අතර මෙන්න මේ කෝණය තමයි ඇල්ෆා. එහෙනම් අපිට තියෙන හැකියාවක් තියෙනවා tan alpha සමානයි q sin theta බෙදීම හදනවා p ධන q cos theta q sin theta බෙදීම p ධන q cos theta පැහැදිලිද q මේකේ p බලයේ අගය 6 නිව්ටන් q බලයේ අගය 8 නිව්ටන් theta අංශක 60යි. එතකොට අපිට ලියන්න පුළුවන් q 8යි sin theta sin 60 බෙදීම p ධන p ගියගේ අපි දන්නවා p ගියගේ අපි දන්නවා 6 ධන වරහා ඇතුලේ q cos theta 8යි cos 60. එහෙනම් අපි ගත්තොත් එහෙම 8යි sin 60යි කියන්නේ මූල 3 බෙදීම 2 මෙන්න මේ තියෙන බෙදීම මේ තියෙන මේ බෙදීම මේ 6 ධන වරහන් ඇතුලේ 8යි 8යි cos 60යි කියන්නේ භාගයයි. එhmenan අපි මේක කපන්න බලමු. මේකට අපි කපන්න බලමු දරුවනේ. දෙවරක් 4යි දෙවරක් 4යි. එහෙනම් අපිට එනවා 4යි මූල 3 බෙදීම 6යි 4යි 10යි. tan alpha tan alpha සමානයි 4යි මූල 3 යගේ අපි දන්නවා 1.732 මූල 3 යගේ අපි දන්නවා 1.732 මම ඔබට පහුගිය වීඩියෝ පාඩම් මාලාවේදී කිව්වා මෙන්න මේ මූල 2 මූල 3 මූල 5 මූල 7 සහ මූල 10 කියන එක මතක තියාගන්න කියලා. එතන මූල 10 නිකම්ම 10 අපි බලමු මෙන්න මේක සුළු කරලා මොකද්ද වෙන්නේ කියලා. 4 වැඩි කරනවා 1.732. 4 වැඩි කරනවා 1.732. ලැබෙනවා පිළිතුර 6.928. 6.928 බෙදනවා 10. tan alpha. ඒ කියන්නේ මට එනවා tan alpha සමානයි මේකෙන් මේක බෙදුවම 0.6928 කියලා.
ඒක tan alpha ගියගේ මෙන්න මේ ගන්න. එහෙමනම් මට මෙන්න මෙයාගේ alpha සමානයි මට ලියන්න පුළුවන්. මේ tan කියන එක අනිත් පැත්තට අරන් ගියොත් tan inverse ප්‍රති tan කියන එක තමයි මේ කියන්නේ tan inverse 0.69යි 2.8යි කියලා. 0.69යි 2.8යි කියලා ලියනකොට ඇල්ෆාගේ අගය. හරි. මට ලඝු ගණක වගුව පාවිච්චි කරලා හෝ එහෙමත් නැත්නම් මට විද්‍යාත්මක කැල්කියුලේටර් එකේ පාවිච්චි කරලා මෙන්න මේ කෝණයේ අගය සොයාගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. එක්කෝ මේක ලඝු පොතෙන් බලන්න. එහෙම නැත්නම් අපිට මම කරන්න පුළුවන් වෙන්නේ. ඔව් මේක අපිට හැකියාව තියෙනවා scientific calculator එක පාවිච්චි කරලා පාවිච්චි කරන්න. එතකොට ඔබට දැන් මේ ගොඩක් ළමයි අහන ප්‍රශ්නයක් තමයි සර් මේ විභාගයට පාවිච්චි කරන්න පුළුවන් දෙන්නේ calculator එක මොකක්ද කියලා. හරි. ගොඩක් වෙලාවට ඔබට මේ non programmable කියන වචනේ ගහලා තියෙනවා නම් ඒ calculator එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. non programmable කියන වචනේ ගහලා තියෙනවා. ඒ අදාළ calculator එක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. දැන් දරුවන්ට බලමු අපි සාමාන්‍ය calculator එකේදී මම මෙතන විද්‍යාත්මක කැල්කියුලේටර් එක පාවිච්චි කරනවා 0.69.2.8 මෙන්න මේ කියන අගේ මේ තියෙන tan inverse මේ ප්‍රති tan හරි tan inverse අගේ ගන්නවා මට එනවා 34.71යි කියලා. අතන මේක කලාගයක් නෙමෙයි ලැබෙන්නේ දශමාගයක් අංශක දශමාගයක් 34.91යි මම ඔබට ත්‍රිකෝණමිතිය පාඩමේදී අංශක කීයද 36.2.8යි මම කරන වැඩේ බිඳුවයි දශම 6.9.2.8යි මෙන්න මේකේ ප්‍රති tan ගන්නවා 34.71ක් 34යි කලා 71ක් එමුනේ 34.71ක් අපිට එනවා ඇල්ෆාගේ අගය 34.71යි අංශක. හරි. මේක අපි මොනවා බවටද පත් කරන්න ඕනේ? පත් කිරීමට හැකියාව තියෙනවා මොනවා බවටද? කලා බවට අවශ්‍ය නම් මෙතන පිළිතුර තිබ්බත් කොහොමත් ප්‍රමාණවත් මම ඔබට මෙන්න මේ ප්‍රති tan අගය scientific calculator එක පාවිච්චි කරලා කොහොමද පාවිච්චි කරන එක කියලා දෙන්නම්. මේ සාමාන්‍ය මේ PC එකේ තියෙන calculator එකේදී ඔබට සාමාන්‍යයෙන් හම්බෙන calculator අතර වෙනස් අගයක් තියෙනවා. අපි මේකේ settings හදා ගන්න කල්තිය ඒක චුට්ටක් දිග කතාවක් නිසා මම මේ පාඩමට මේක ගා ගන්නෑ. මෙන්න මේකේ ප්‍රති tan අගය බැලීමට ඔබ චුට්ටක් ඕලෙවල් පොට් ටික පොඩ්ඩක් බලලා සූදානම් වෙන්න. අපි මෙන්න මේ බල සමාන්ත්‍රාස්ත්‍ර ප්‍රමේය හා සම්බන්ධයෙන් ගණනය කිරීම ටිකක් ඉදිරි ගණනය කිරීම ටිකක් ඊළඟ කොටසෙන් ඊළඟ වීඩියෝ එකකින් අපි සාකච්ඡා කරන්න යමු.